समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अतको भिक्खवे चत्तारो व्यग्गपज्ज कुलपुत्ता दिट्ठ धम्महिताय संवत्तन्ति उत्थान संपदा आरक्ख संपदा कल्याण मित्रता समजीव कथाति पूजनीय මහා සංඝරත්නයන් අවසර අදට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි පින්වත් සැමගේම බලාපොරොත්තු වන්නේ. අද ධර්මානුශාසනාව සඳහා මාතෘකාවක් ලෙස මට අපේ නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කළේ දෙලොව දියුණුව සලසා ගැනීම පිණිස විතරාගි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවන් ඇසුරෙන් කෙටි අනුශාසනාවක් සිදු කරන හැටියටයි. අමුතුවෙන් මම මතක් කරන්නට ඕනේ නැහැ බණ අහන්න ඕනේ කොහොමද කියලා. ධර්මශාලාවට වැඩම කළාම ඔය ඇත්තන්ගේ මේ tempat වීමෙන්ම අමා දකිනවා කොයිතරම්නම් බණ අසන්නට ඕනෑකමක් සූදානමක් තිබෙනවද කියලා. ඒ නිසා බණ අහන්න ඕනේ කොහොමද? බණ ඇසීමෙන් ලැබෙන ආනිසංස මොනවද කියලා අමුතුවෙන් මා යමක් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕනෑ තරම් මේ පින්වත් පිරිස මේ විහාරස්ථානයේ සතර පේරුවේම දායකත්වයේ දරන පින්බර හැම දිනාම මේ උත්තම මහා පින්කම් වාර්ෂිකව මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන සිදු කරලා හොඳ හුරු පුරුද්දක් තියෙනවා. ඒ හුරු පුරුද්දක් ඇති ගුණවත් සත්පුරුෂ පිරිසක් තමයි අද කාලගුණය බෙහෙවින් අයහපත් උනත් අදත් මේ ධර්ම මන්දිරයට එකතුනේ බොහොම ගෞරවයෙන් මේ උත්තම වූ බුදුබණ බිදක් ශ්‍රවණය කරන්නට ඕනේ කියන මහත් වූ පුණ්‍ය සිතුවිලි උපදවාගෙන එසේනම් බුදුහාමුදුර අපට උගන්වනව සුණාත දේශනා කරන ධර්මයේ හොඳින් අහන්න කිව්වා. ධාරේච හොඳින් හදවතේ ධාරණය කර ගන්නට කිව්වා. චරාත ධම්මේ ඒ ධාරණය කරගත් ධර්මයේ අනුව ජීවිතේ ගොඩන ගන්නට උත්සාහයකේ දෙන්නේ බුදුහාමුදුර අපට දේශනා කළේ. ඒ ලෙසින් මේ බණ ඇසීම හා ධර්මයේ ශ්‍රවණය කිරීම ශ්‍රවණය කරන අවස්ථාවේ කෙසේද හැසිරිය යුත්තේ පිළිබඳව අල්ප මාත්‍රයක් බඳුවේ කරුණු සිහිපත් කරමින් මාතෘකා කොට වදාළ ගාථා ධර්මයේ අනුව ධර්මානුශාසනාවට මා පිවිසෙන්නට බලාපොරොත්තු වෙනවා. අද මාතෘකාව ලෙස අපේ නායක මහා සාමීන්ද්‍රයාණන් වහන්සේ මට සිහිපත් කළේ දෙලව දියුණුව සලසාගත හැකි බෞද්ධ ඉගැන්වීම් ආශ්‍රයෙන් මේ ධර්මානුශාසනාව සිදු කරන හැටියට. මේකට තියෙන පැහැදිලිම බුද්ධ දේශනාව තමයි පින්වත්නි ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ව්‍යග්ගපජ්ජ සූත්‍රයට අදාළ ගාථා පාඨයක් තමයි අද මේ ධර්මානුශාසනාව සඳහා මා මාතෘකා කරන්නට යෙදුනේ. මේ සූත්‍ර දේශනාව පින්වත්නි බුදුහාමුදුරුවෝ සිද්ධ කරන්නේ කක්කරපත්ත කියන ජනපදයේ. බුදුහාමුදුරුවෝ මේ කක්කරපත්ත ජනපදයට වැඩම කළාම මේ කක්කරපත්ත ජනපදයේ හිටියා දීඝජානුකෝලිය කියලා කුමාරයෙක්.
මේ දීඝජානු කෝලිය කියන කුමාරයා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා එකත් පසක වාඩි වුණා. වාඩි වෙලා බුදුහාමුදුරන්ගෙන් අවසර ඉල්ලනවා තමාට ඇති ප්‍රධානතම ප්‍රශ්න දෙකක් ඇසීම පිණිස. බුදුහාමුදුර අවසර දෙනවා. මේ දීඝජානු කෝලිය කුමාරයා පළමුවෙන් මැසූ ප්‍රශ්නය තමයි අනේ ස්වාමීනි මේ ගමට විවිධ ආගමික නායකයින් වැඩමවනවා. මට ඕනෑ කරලා තිබෙන ඔබ වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා ගැනීම. එනම් පළවෙනි ප්‍රශ්නය තමයි ස්වාමීනි මෙලව සැප සලසා ගන්නට ඔබ වහන්සේගේ ධර්මයේ තුල දර්ශනයේ තුල යම් ඉගැන්වීමක් තියෙනවා නම් ස්වාමීනි මට එය දේශනා කරනසේක්වා කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කළා. දෙවෙනි ප්‍රශ්නයත් මේ සමගම මම ඉදිරිපත් කරලා ඒ කරුණු පැහැදිලි කරන්නම්. දෙවෙනි ප්‍රශ්නයේ විදියට ඉල්ලීමක් කළේ පරලොව සැප පිණිසත් පරලොව සැප පිණිසත් ඔබ වහන්සේගේ ධර්මයේ තුල දර්ශනයේ තුල කිසියම් ඉගැන්වීමක් කරනම නම් ස්වාමීනි එයත් මට දේශනා කරන සේක්වා කියන ඉල්ලීමයි කළේ. මේ ප්‍රශ්න දෙකටම බුදුහාමුදුරු පිළිතුරු දෙනවා. පළමු ප්‍රශ්නය තමයි මෙලව සැප පිණිස. මෙලව සැප පිණිස හේතු වන කාරණා ටික බුදුහාමුදුරු මේ ලෙසින් විස්තර කරනවා. අතකෝ භික්කවේ චත්තාරෝ ව්‍යග්ගපජ්ජ කුලපුත්තා. ව්‍යග්ගපජ්ජ කුලපුත්‍රය මම නුඹට මෙලව සැප පිණිස හේතු වන කාරණා හතරක් උගන්වනවා. මෙලව සැප පිණිස හේතු වන කාරණා හතරක් මම නුඹට කියා දෙනවා. එනම් උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවකතා. මේ දීඝජානු කෝලිය කුමාරයට අපේ විතරාගි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙලව සැප සලසා ගැනීම පිණිස මූලික වශයෙන් නුඹ තුල ප්‍රගුණ කරගතොයි කිව්වා මොනවද? උත්ථාන සම්පත්. උත්ථාන සම්පත්තිය මෙලව සැප බලාපොරොත්තු වන ඕනෑ කෙනෙක් තුල ප්‍රගුණ කරගතොයි කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකද්ද මේ උත්ථාන සම්පත්තිය කියන්නේ? උත්ථාන සම්පත්තිය කියන්නේ උත්සාහය. විවිධ නම් වලින් මේක විස්තර වෙනවා. එහෙම නැත්නම් කියනවා මේක වීරිය කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා මේකට උනන්දුව ඕනෑකම කියලා. මේ විවිධ නම් වලින් විස්තර වන්නේ මේ උත්සාහය, උනන්දුව, ඕනෑකම, වීරිය කියන එක. දැන් මේක එක එක ජීවිතේ කාල පරාශයන් ගත්තාම මේ කාල පරාශයන් වල මේ උත්සාහය විවිධයි. දැන් මේ දරුවනුත් මෙතන බණ අහනවා. මම දන්න දරුවොත් ඉන්න බණ අහන්න. දරුවන් වශයෙන් කොහොමද මේ උත්සාහය ප්‍රගුණ කරන්න ඕනේ, දියුණු කරන්න ඕනේ? ළමා කාලයේදී දරුවන් උත්සාහවන්ත වෙන්න ඕනේ මොකටද? ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්නට උත්සාහයක් තියෙන්න. කම්මැලිකම, කුසීතකම තියෙනවා නම් ඒ දරුවට ඉගෙන ගන්න පුළුවන්ද? බැහැ. නිතරම කන්නයි බොන්නයි බුදියන්නයි දරුව පුරුදු වුණොත් ඉතින් අනාගතයක් නෑ. මෙලව සැපක්සනම් සලසා ගන්න බැහැ. කුඩා කාලයේදී අධ්‍යාපනය ලැබන කාලයේදී හොඳට ඉගෙන ගන්නට හොඳ වීරියක් තියෙන්න ඕන. කුඩා කාලේ ඉඳලා හොඳ අරමුණක් ඇති කර ගන්න ඕන. ඔය අපි පුංචි දරුවන්ගෙන් මේ මහණෝනේ පුතේ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ. ඉතින් එක එක දරුවෝ ඉතින් එක එක දේවල් කියන මම ආසයි හාමුදුරනේ ડોක්ටර් කෙනෙක් වෙන්න. මම ආසයි ටීචර් කෙනෙක් වෙන්න. ඒ වගේ ප්‍රකාශයන් කරනවා. හැබැයි හොඳයි මේ ප්‍රකාශයන්. අන්න ඒවා අපේ වැඩිහිටියන් වශයෙන් මව්දෙමව්පියෝ එක ටිකක් ඔළුවට අර ගන්න ඕන. මගේ දරුවගේ පරමාර්ථය ඉෂ්ට කරන්නට නිරතුරු මේක මතක් කරන්න ඕන. ওই විදියට වැඩ කළා නම් ටීචර් කෙනෙක් වෙන්න බෑ. ওই විදියට වැඩ කරන නම් බබා ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ කිය
අර අරමුණට යවන්න ඕන දරුවා. හැබැයි කවදාවත් දරුවේ කියන්නේ නැහැනේ මම පොල් කඩන්න කැමතියි කියලා. එහෙම කියන්නේ නැහැනේ කිසිම දරුවෙක්. ඒ කුඩා කාලේ දරුවන්ගේ විවිධ අරමුණු තියෙනවා. ඒ අරමුණු කරා නිරන්තරයෙන් යොමු කරන්නට දෙමව්පියොත් උත්සාහ ගන්න ඕනේ. ඒ ළමා කාලේ හොඳට ඉගෙන ගන්න උත්සාහය තියෙන්න ඕන, උණෑකම තියෙන්න ඕන, වීර්යය තියෙන්න ඕන. ඊට පස්සේ තරුණයෙක් වෙනකොට ඉතින් විවිධ අරමුණු ඇති වෙනවා. තරුණයෙක් වෙනකොට ගෘහස්ත ජීවිතයේ මේ බුදුහාමුදුරු මේ ගෘහස්ත ජීවිතයට නෙමෙයි කරුණු ටික උගන්වන්නේ මේ භික්ෂු ජීවිතයට නෙමෙයි. තරුණයෙක් වෙනකොට හොඳට හම්බ කරන ක්‍රමයක් සොයා ගන්න ඕන. මිල මුදල් සොයා ගන්න ඕන. ගෘහස්ත ජීවිතයට මුදල් අවශ්‍යමයිනේ. ගෘහස්ත ජීවිතය සාර්ථක වෙන්නේ ආර්ථිකය මතයි. මේ සාමින් මහන්සලට නම් එහෙම ආර්ථිකයම ඒ තරම් අවශ්‍ය නැහැ. ඉතින් අපිට දීලා තියෙනෝනේ බුදුහාමුදුරුවෝ සිව්පස්සේ උගන්වලා තියෙනවා. ඒ සිව්පස්සේ සපයා ගන්න ක්‍රමත් බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් සරල දිවි පැවැත්මක් නෙමෙයි භික්ෂූන් වහන්සේලාට තමයි මේ කාරණා ටික බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. නම් උපාසක උපාසිකාමට එහෙමනම් ගිහි පිරිසටයි මේ බුදුහාමුදුරුවෝ මේ කාරණා ටික ආර්ථිකමය වශයෙන් හොඳ ශක්තියක් ඇති කර ගන්න ඕන තරුණයෙක් වෙනකොට. ඒ සඳහා හොඳ අරමුණක් ඇති කර ගන්න ඕන. ඒ සඳහා හොඳට වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, උත්සාහය තියෙන්න ඕන. හැබැයි අපේ ලංකාවේ ගත්තාම දැන් ඉන්නේ හරි කම්මැලියෝ ටික. වැඩකට සොයා ගන්න හරි අමාරුයි කෙනෙක්. ගොඩක් අමාරුයි. හරි කම්මැලිනේ සමහරක්. ඇත්තෝ මේ රස්සාවක් කරන්නේ මාසෙයි දෙකයි. මම දකින තරුණ ළමයි ඉන්න මාසයයි තෘප්තිමත් නැහැ. අවුරුද්දට රසා 5ක් 6ක් කරන අයත් ඉන්නවා. හරි කම්මැලි. බලාපොරොත්තු වන්නේ හොඳ සුවසේ සැපට රසා කරලා හම්බ කරන. ඉතින් හොඳයි. ඉතින් අන්න ඒක තමයි මම කිව්වේ අර මුලදී හොඳට ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉතින් සුවසේ හම්බ කරන්න. ඉගෙන නොගත්තොත් ඉතින් වෙහෙසෙන්න ඕන, තව තවත් ටිකක් කැප වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. මේක තමයි බුදුහාමුදුරු පැහැදිලි කළ උත්සාහය තියෙන්න ඕන, ඕනෑකම තියෙන්න ඕන, උනන්දුව තියෙන්න ඕන. මූලික වශයෙන් මෙතෙන්දී බුදුහාමුදුරු මේ සූත්‍රයේදී දේශනා කළේ ගෘහස්ත ජීවිතයේ සාර්ථක වෙන්නට නම් හොඳ ආර්ථික පදනමක් ඇති කර ගැනීම සඳහා ඔබ උත්සාහ විය යුතුයි, උනන්දු විය යුතුයි. ගෘහස්ත ජීවිතය සාර්ථක කරගන්න. කුමක් සඳහාද? ආර්ථිකම වශයෙන් දියුණුවක් ඇති කර ගැනීම පිණිසයි. ආධ්‍යාත්මික පැත්ත වෙනයි. දැන් ආධ්‍යාත්මික පැත්ත සලසා ගන්නටත් උත්සාහය තියෙන්න ඕනේ. ඒකත් බුදුහාමුදුරු ගන්නලා තියෙනවානේ. දැන් ওই බුදුහාමුදුරන්ගේ ජීවන රටාව ගත්තාම සඳහන් වෙනවා ඔය ඇත්ත හැමෝම දන්නවා මේ වැඩිහිටි පිරිසක් තමයි වැඩිපුරම ඉන්නේ. ඔය ඇත්ත හැමෝම දන්නවා මේ වැඩිහිටි පිරිස ඔය බුදුබවත් කියන එක නිකම්ම ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදු බව පතාගෙන කොයිතරම් කාලයක් අප මහා බෝසතාණන් වහන්සේ පෙරුම්දම් පිරුවද. සාරා සංඝ කල්පලක්ෂය. සාරා සංඝ කල්පලක්ෂය ගණිතඥයන්ට ලියන්න පුළුවන්ද දන්නේ නැහැ. ඒ සා විශාල කාලයක්. එතකොට මේ සාරා සංඝ කල්පලක්ෂයක් පුරාවට මහා බෝසතාණන් වහන්සේ සම්පූර්ණ කළාලු මොනවාද? දසපාරමිතා. දසපාරමිතා තුයට දන්නව ඇතිනේ. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය ආදී වශයෙන් ඔය සඳහන් වන්නේ. ඔකේ පස්වෙනි පාරමිතාව තමයි පින්වත්නි වීරිය. බලන්න මේ වීරිය කියන්නේ උත්සාහය කියන එක. ඒ බුදු පදවිය සඳහාද බුදුහාමුදුරුම දේශනා කරනවා අර දසපාරමිතාවම සම්පූර්ණ කරන්නට මහා බෝසත් සමයේ වීරිය මහස්සේ උපකාරී වුණ බව. වීරිය නොතිබුණා නම් අනිකුත් සියලු පාරමිතාවන් සම්පූර්ණ කරන්නටද සමහර විට අපහසු වන බව සඳහන් වෙනවා. ඒ නිසා වීරිය කියන එක උත්සාහය කියන එක අර ආධ්‍යාත්මික සුවය සලසා ගැනීම පිණිසත් හේතු වෙනවා. දැන් අපේ ඇත්තෝ කැමතිනේ නිවන් දකින්න, සෝවාන් වෙන්න. ඒ සඳහාද තිබෙන්නට ඕන උත්සාහය. උත්සාහය නැත්නම් ඒ සඳහාද යන්නට පුළුවන් කමක් තියෙනවද? බැහැ. ඉතින් මෙහිදී දේශනා කරන්නේ බුදුහාමුදුරු මේ සූත්‍ර දේශනාවේදී ලෞකික වශයෙන් ලෞකික ජීවිත ගත කර නැත්තන්ට
ලංක දියුණුව සලසා ගැනීම පිණිස උත්සාහය වීරිය අවශ්‍යම බවයි. ඒ නිසා මේ පිළිබඳව තවත් මා යමක් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි කාරණයේ විදියට බුදුහාමුදුරු දේශනා කරනවා ආරක්ක සම්පදා. දැන් අපි උත්සාහවන්තව යමක් උපයාගත්ත කියමුකෝ. යමක් උපයාගත්ත නම් ඒ උපයාගත් දෙය ආරක්ෂා කරගන්නට දක්ෂයෙක් වෙන්න ඕනේ කිව්වා බුදුහාමුදුරු. උපයාගත් දෙය ආරක්ෂා කරගන්නට දක්ෂයෙක් වෙන්න ඕනේ. සැබෑවට මේ දක්ෂකම අද සමාජයේ තියෙන්නම ඕන දෙයක්. දක්ෂකම. ඒ කියන්නේ මොනකද්ද? තමන්ගේ දේපල ආරක්ෂා කරගන්න. දැන් සුවසේ ඉන්නකොට පින්වත්නි සමාජයේම ඉන්න ගොඩක් ඇත්තෝ මේ ඊර්ෂ්‍යා සහගතයි. දැන් අදත් මගේ ළඟට පවුලක් ආවේ ඇත්තෝ මේ බොහොම ਸਰව සාධාරණව දියුණු වෙච්ච කෙනෙක් පිරිසක්. ඇත්තෝ මානසිකව හා කායික හා ව්‍යාපාර ආදී වශයෙන් ඇත්තෝ විනාශ කරන්නට බොහොම දරුණු විදිහේ මඩ ප්‍රහාර එල්ල කරනවා සමහර විට ඊර්ෂ්‍යා කරන. එහෙම ඇත්තෝ සමාජයේ නැද්ද? ඉන්නම වැඩිපුරම ඉන්නේ මේ සිංහල බෞද්ධයන් අතර. ගොඩක් ඊර්ෂ්‍යා කරන ඇත්තෝ වැඩි අපේ සමාජයේ. වෙනත් ජාතීන් අතර එහෙම ටිකක් අඩුයි. සැබෑවට මේකයි ඔය ඇත්ත බලන්නකො මෙනෙහි කරලා ආවර්ජනය කරලා බලනකො මේ සමාජයේ එකිනෙකාට හරියට ඊර්ෂ්‍යා කරනවා. පුළුවන් අහන තරමක් අහනව බන. රකින්න තරමක් රකින්නවලු සීල්. යන තරමක් යන්නේ භාවනා පන්තිමයි. ඒත් අපේ ඇත්තෝ අතර හරියට තිබෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම මේවා හරියට තියෙනවා. මේවා නැති කර ගන්නට ඕන, අඩු කර ගන්නට ඕනේ. ඒවා ඒ තියෙන නැත්තන්ගෙන් අපි ප්‍රවේශම් වෙන්නත් ඕන. අනේ මේ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ ආරක්ෂා සම්පත්තියක් තමන් සපයා ගන්නට ඕන. තමන්ගේ තියෙන වස්තුව, දේපල, මිල මුදල් ආදී සියලු දේ සුරක්ෂිත කර ගන්නට ඕන. ඒවා විනාශ විය යා හැකි ක්‍රමවේද කීපයක් බුදුහාමුදුරෝ දේශනා කරනම ගින්නෙන් විනාශ විය යා හැකි. ඒ වගේම ජලයෙන් විනාශ වී යා හැකි. සොර සතුරන්ගෙන් ඔය සොර සතුරන් කියන්නේ අර මං කියු කාරණාට. සොර සතුරන් කියන්නේ විවිධ විදියට අපට උපද්‍රව ඇති කරන්නට ඉන්න බලාගෙන සමහරක් ඇත්තෝ. ඔය ඇත්තන්ට විතර නෙවෙයි ස්වාමින් වහන්සේලාටත් හතුරුකම් කරන ඇත්තෝ ඉන්නවා. එහෙම ඉන්නෝනේ සමාජයේ. දැන් ස්වාමින් වහන්සේලාට ටිකක් සමගි මදි. එහෙම ඉන්න සොර සතුරන් කියන්නේ ඒකයි. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරනවා තවත් ක්‍රමයක් රජේන්ද තමන්ගේ දේපල ආදී දේවල් විනාශ වී යහයි. ඔය තියෙනනේ පරිහරණය කරන්නේ නැති ඉඩකඩම් එහෙම සමහර විට කාලානුරූපව රජයේ විසින් පවර ගන්නවා. එහෙම තියෙනනේ. ඉතින් ඒවට දක්ෂ වෙන්න ඕන. නිකන් ඉඩකඩම් අතහැරලා දාලා තියන්න එපා. තමන්ට තියෙනවා නම් ඒවයි මොනවා හරි සංවර්ධන කටයුත්තක් සඳහා යොමු කරන්න ඕන. මෙන්න මේ වගේ තමන්ගේ දේ රැකගන්නට ආරක්ෂා කරගන්නට දක්ෂ වෙන්න ඕන කියලා බුදුහාමුදුරු දේශනා. මේ තමයි දෙවෙනි ඉගැන්වීම. මෙලව සැප පිණිස. ඊළඟට තුන්වෙනි ගුණයේ විදියට බුදුහාමුදුරු දේශනා කරනම තුන්වෙනි ලක්ෂණයේ විදියට කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රතා කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙනට. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කුමක්ද කියලා ඔයත් හොඳට දන්නවා. මේ වැඩි හිටිය ඇත්තෝ එහෙම හොඳට දන්නවා. දරුවන් ඉතින් කීප දෙනෙක් විතරයි සත්පුරුෂයන් ඇසුරු කරන්න කියන එකනේ. ඔකේ මහා මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ හරි ලස්සනට අපට උගන්වනවා. අසේවනාච බාලාණං බාලයන් නම් ඇසුරු කරන්න එපා කිව්වා. ඒ ඇසුරු නොකිරීම මහා මංගල කාරණාවක් කියලා කිව්වා. පණ්ඩිතානංච සේවනා ඒතම් මංගල මුත්තමං ඇසුරු කරන්න කිව්ව කවුද? පණ්ඩිතයෝ. කවුද මේ පණ්ඩිතයෝ හා බාලයෝ තෝරාගන්නේ කොහොමද? ඔන්න බුදුහාමුදුර අපට උගන්වනවා පින්වත්නි බාලයාගේ තිබෙනව සුවිශේෂ ලක්ෂණ තුනක් හඳුනා ගන්න පුළුවන්. මොනවද මේ ලක්ෂණ තුන? දුච්චින්තීච තින්චීත හෝති දුක්බාස්ත බාසී දුක්ඛත කම්මකාරී. බාලයා හඳුනා ගන්නට පුළුවන් ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා.
පළවෙනි ලක්ෂණය තමයි නරක සිතුවිල්ලක්මයි සිතන්නේ. කවුද? බාලයා. දුච්චින්තීච තින්චීති කියලා කිව්වේ ඒකයි. නපුරු සිතුවිලි කියන්නේ මොනවද? ඊර්ෂ්‍යාවෙන් යුක්තයි. ක්‍රෝධයෙන් යුක්තයි. වෛරයෙන් යුක්තයි. කතා කළොත් කතා කරන්නේ කාට හරි අපහාස කරනවා. කාට හරි උපහාස කරනවා. කාගේ හෝ දේවල් විවේචනය කරනවා. එතකොට හිතා ගන්න පුළුවන් නේ ඔය ඇත්තන්ට ඒ නරක සිතුවිලි තියෙන ඇත්ත තමයි. ඒ වගේ ඇත්ත ඔය ඇත්තන්ට ඕන තරම් හමු වෙලත් ඇතිනේ නේද? ඕන තරම් හමු වෙලා. ඊ අයත් එක්ක කතා කරන්නත් එපා. ඊළඟට දුක් වාසිත වාසි නරක වචනයක්මයි ප්‍රකාශ කරන්නේ. කිව්වොත් කියන්නේ බොරුවක්. කේලම. පරුස වචනයක්. එහෙම නැත්නම් සම්පප්පලාපයක්. තමන් අහන් ඉන්න කෙනාටත් වැඩක් නැහැ, කියන කෙනාටත් වැඩක්. ඔන්න අසත්පුරුෂය තෝරා ගන්න හැටි. ඔය අසත්පුරුෂයාගේ දෙවෙනි ලක්ෂණය. දුක්ඛත කම්මකාරී තුන්වෙනි ලක්ෂණය මොකද්ද? වැරදි ක්‍රියාවක්මයි කරන්නේ. මොනවද කයෙන් සිදුවන අකුසල්? අකුසල් තියෙනවා තුනක් තියෙනවා. මොනවද තුන? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා නම් ඒ සත්පුරුෂයේද? නෑ, අසත්පුරුෂයෙක්. සොරකම් කරනවා නම් සත්පුරුෂයේද අසත්පුරුෂයේද? අසත්පුරුෂයෙක්. කාමේ වරදවා හැසිරෙනවා නම් ඔහු සත්පුරුෂයේද අසත්පුරුෂයේද? අසත්පුරුෂයෙක්. මෙන්න මේ තමයි අසත්පුරුෂයාගේ ලක්ෂණ. එහෙනම් අදම ඉඳලා තෝරා ගන්න පුළුවන් මේ දක්වා තමන් ඇසුරු කරේ අසත්පුරුෂයාද සත්පුරුෂයාද? බුදුහාමුදුරුව අපට කියන්නේ සත්පුරුෂයන් ඇසුරු කරන්න කියලා. සත්පුරුෂයා යනු යහපත් සිතුවිලි වලින් යුක්තයි. ඔහු තුල ඇය තුල තියෙන මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව කවුරුවක් බැන්නත් අපහාස කළත් හිත රිදව ගන්නෙ නෑ. බණිනායන් අපහාස කරන අයටත් මෛත්‍රී කරනවා. එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. ඊළඟට කවදාවත් නුසුදුසු වචන කතා කරන්නේ නැහැ. යහපත් වචනයක්මයි කතා කරන්නේ. ඊළඟට යහපත් ක්‍රියාවක්මයි සිදු කරන්නේ. දැන් මම සාමින් වහන්සේ කෙනෙක් වුණත් නුසුදුසු අය ඇසුරු කරන්නේ නැහැ. වැඩි කතා බහ කරන්නේත් නැහැ. දැන් කතා බහ නොකරනකොට කියනවා හාමුදුරුවෝ හරි ආඩම්බරයි කියලා. ඉතින් මං කියනවා ආඩම්බර නෑ, සමීප වෙලා බලන්න කියලා. එතකොට මට සමීප වෙන්න ඕනේ හොඳ විදියට. හොඳ වචන කතා කරගෙන හොඳ සිරිත් විරිත් ඇතිවනේ සමීප වෙන්නේ. එතකොට ඉතින් අපි සමීප වෙනවා. එතකොට අපිත් කතා බහ කරනවා. ඉතින් මං මේ විවෘතවම කියනවා ඒවා සමහර විට. මං අඳුර නැත්තොත් මෙතන බනහන්නේ මේ ඉන්නේ. ඒත් දන්නවා මං කියන. ඉතින් වැඩි කතා බහ කරන්න ඕනේ නැහැ නුසුදුසු නම්. නුසුදුසු ඇත්තෝ අපේ ජීවිත තුලින් අපි ඈත් කරන්නම ඕන. අද විතරක් නෙමෙයි සමාජයේ වගේ ඇත්තෝ ඉන්නේ. බුද්ධ කාලෙත් හිටියා. බුදුහාමුදුරන්ටත් හදන්න බැරි වූ ඇත්තෝ කොච්චර හිටියද? හොඳම උදාහරණය කවුද? දේවදත්ත හාමුදුරුවෝ. හදන්නම බැරි වුණානේ. කොයි විදියට කිව්වත් හදන්න බැරි වුණා දේවදත්ත. ඒ වගේ ඇත්තෝ ඉන්නේ. ඉතින් ඒ වගේ ඇත්තන් ඇසුරු කිරීම සසරටම බයගෙන දෙන කාරණයක් වෙන්නට පුළුවන්. මොකද මේ වගේ ඇත්තෝ ඇසුරු කරාම ඒ ඇත්තෝ යම් කාරණාවක් නිසා අපිත් සමග වෛරයක් ඇති කර ගන්න පුළුවන්. දැන් ওই දේවදත්ත හාමුදුරන්ගේ වෛරය එහෙම ඔය ඇත්තන්ට මතක ඇතිනේ නේද? අර සේරි වාණිජ ජාතකයේ ඉන්නේ. ඒ නිසා වෛරී ඇත්තෝ අපි ගොඩනගා ගන්න අවශ්‍ය නැහැ නරක ඇත්තෝ ඇසුරු කිරීම. ඇසුරු කිරීමෙන් තමයි ඒක වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට උගන්වනව පින්වත්නි ඔය ගෘහස්ත ජීවිතයේට බොහෝම වැදගත් වෙනවා සත්පුරුෂය ඇසුරු කිරීම, කල්යාණ මිත්‍රය ඇසුරු කිරීම. ඒ වගේ ඇත්තෝ නැතුව නෙමෙයි සමාජය ඕනෑ තරම් ඉන්නම ඒ වගේ සත්පුරුෂ ඇත්තෝ ජීවිතයට එකතු කරගත්තා. සත්පුරුෂයන් ඇසුරු කරන්න කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි. ඊළඟට හතරවෙනි ලක්ෂණයේ විදියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සමජීව කතා.
සමජීව කතා කියන්නේ සමතුලනය කර ගන්න ඕන. සමතුලනය කර ගන්න කිව්වේ මොකද්ද මේ? තමන් උපයාගත් ධනය නිසි ලෙස විය පැහැදම් කරන්න කිව්වා. ඒ කියන්නේ හොඳ කලමනාකරණයක් ජීවිතේ ඇති කර ගන්න කිව්වා. හැබැයි බුද්ධ දේශනාව අනුව මේ කලමනාකරණේ ආර්ථික කලමනාකරණේ එම කියා දුන්නොත් සමහර විට ඉතින් යම් ඇත්ත මට බනින්නත් පුළුවන්. හැබැයි බැනුම් ඇහුවත් බුද්ධ දේශනාව බුදුහාමුදුරන් ගැන්වීම කවදාවත් වැරදි වෙන්නේ නැහැ. ඒවා සදාකල්ම නිවැරදි යථාර්ථවාදී ධර්මයක් බුදුහාමුදුරු ගන්නලා තියෙනවා. දැන් අද දක්වාම ලෝකයේ මේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මේ ආර්ථික ක්‍රමය කිසිම ආර්ථික විද්‍යාඥයෙකු හෝ වේවා ආර්ථික ගණිතඥයෙකු හෝ කිසිම කෙනෙක් විවේචනය කළා නැහැ. ඒක හරියට අනුගමනය කරනවා නම් පින්වත්නි ඇත්තෙන්ම සැබෑ ගෘහස්ත ජීවිතයේ මහා පුදුම දියුණුවක් ඇති කර ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන මේ සමජීවකතා කියන හොඳ කලමනාකරණයක් ඇති කර ගන්න කියන එකනේ. මොනවද මේ කලමනාකරණය? තමන් උපයා ගන්නා වූ ධනය නිසි ලෙස විය පැහැදම් කරන්නටත් තමන් දක්ෂයෙක් වෙන්න ඕනේ. ඒක තමයි මේ බුදුහාමුදුරු කියන්නේ. එතකොට ඒකට බුදුහාමුදුරු ගන්නනම හොඳ ආර්ථික දර්ශනයක්. ඒක තමයි ඔය අතෝ මා සීපත් කළ පමණින් මතක් වේවි. බුදුහාමුදුරු අපට පැහැදිලි කරනවා ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දිකම්මම් පයෝජේ චතුත්ථංච නිදාපේය ආපදාසු භවිෂ. හොඳ සමජීවකතාවක් ඇති කර ගන්නට නම් මෙන්න බුදුහාමුදුරු ගන්නන ක්‍රමය. මොකද්ද ක්‍රමය? තමන් මාසිකව උපයන තමන් මාසිකව සොයන වේතනය එහෙම නැත්නම් වැටුප එහෙම නැත්නම් ආදායම කොටස් 4කට බුදුහාඳුරු කියන බෙදා ගන්න. මාසිකට නෙමෙයි තමන් කැමති නම් ඔක මේක දවසේ ආදායම බෙදා ගන්නත් පුළුවන්. සතියේ ආදායම බෙදා ගන්නත් පුළුවන්. ඕනෑම විදියකට මේක බෙදා ගන්න පුළුවන්, කලමනාකරණය කර ගන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරු ගන්නනවා අපි කියමුකෝ දවසේ ආදායම නෙමෙයි මාසික ආදායම අරන් මම මතක් කරන්න අප මෙන්න මෙහිමයි. මේ ලැබෙන මාසික වේතනය එහෙම නැත්නම් මාසික ආදායම වැටුප කොටස් 4කට බෙදා ගන්න කිව්වා. දැන් ඔය කොටස් 4 ගැන විස්තර කරන්න ගියන් තමයි නිකන් සමහරක් ඇත්තෝ ගෙන් බැනුම් අහන්න වෙන්නේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය පළවෙනි කොටස ගන්නකෝ පරිභෝජනීය සඳහා. කුමක් සඳහාද ගන්නකෝ පරිභෝජනීය. මේකෙන් තමයි පින්වත්නි කන්න බොන්න ඕනේ, අඳින්න පළඳින්න ඕනේ. ඊට පස්සේ ගෙදර ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් මේ සියල්ල මේකේ. ඊට පස්සේ මේකෙන් තමයි යුතුයකම් ඉටු කරන්න ඕනෙත් මේ පළවෙනි කොටස. මේ කොටසෙන් තමයි දන් දෙන්න ඕනෙත්, පින් කරන්න ඕනෙත් මේ කොටසෙන්. ඔහොම කියනකොට ඉතින් කේන්ති යනවනේ නේද? ඔය හාමුදුරනම් කියයි ඉතින් හාමුදුරන්ට හැමදේම ලැබෙන නිසා අපිනේ දන්නේ දැන් ගෙදර වියදම පොල් ගෙඩිය රුපියල් 100යි, ආල් කිලෝ 120යි නේද? එහෙම මදි කියලා හිතෙන්න පුළුවන්. ඊට බුදුහාමුදුරු දේශනා කරන දිකම්මන් පවෝජේ කොටස් දෙකක් මොකද්ද කරන්න කිව්වේ? ආයෝජනය කරන්න කිව්වා. මේ බොහොම සරලව හිතමු. කොටස් දෙකක් මොකද්ද යොදවන්න කිව්වේ? ආයෝජනය කරන්න කිව්වා. ආයෝජනය කරනම කියන්නේ මොකද්ද? වැඩි හිටිය ඇත්තනේ. නැත්තන්ට ඉතින් තේරෙන්නේ නැහැ. මටත් උගන්නා ඒව ගැන නා. ආර්ථිකය ගැන නම් මටත් කියා දෙයි. ආයෝජනය කියන්නේ ආදායම් ලැබෙන දෙයකට යොදවන්න කිව්වා. චතුත්ථංච නිදාපේය ආපදාසු භවිෂ්‍යති. හතරවෙනි කොටස කුමක් සඳහාද යොදවන්න කිව්වේ? තැම්පත් කළා තියන්න කිව්වා. බලන්න මේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම පින්වත්නි බොහොම සරලව සිවුම්ම හිතන්න කොයිතරම් මේ මහා පුදුම ඉගැන්වීම් බුදුහාමුදුරුවෝ කළා තියෙන්නේ. මේවා හරියට ප්‍රායෝගිකව අපි ක්‍රියාවට නගනව නම් ඔය ඇත්ත ක්‍රියාවට නගනව නම් ඇත්තෙන්ම බලන්න කොයිතරම් දියුණුවක් ඇති කර ගන්න පුළුවන්ද කියලා. මේව විහිළුවටම ගන්න එපා. මම අර විහිළු කර කියා දුන්නට ඇත්තෙන්ම මේව බොහොම දියුණුවක් ඇති කර ගන්නට ඕනෑකමක් තියෙන කෙනෙකුට සැබෑවටම මේ ඉගැන්වීම් හරිම සාර්ථකයි. ඔය සමහරක් ඇත්තන්ට අපි කියනෝනේ හරි කුණු ලෝභය කියලා.
එහෙම කියන්නේ නැද්ද? එහෙම ඔය මිනිස්සයා කන්නේ බොන්නේවත් නැහැ කියලා කියනවා. ඇත්තෙන්ම සමහර විට ඊ ඇත්තෝ ඒ ටික කාලයයි එහෙම ඉන්නේ. බලනකොට හොඳට පිං කරන ඇත්තෝ, හොඳට කුසල් කරන ඇත්තෝ, හොඳට බිය පැහැදම් කරන ඇත්තෝ. හොඳ තැනකට එනකන් තමයි අර විදියට තමන් ආර්ථිකය හසුරුවාගෙන තියෙන්නේ. එහෙම ඇත්තෝ මම සමාජය දැකලා තියෙනවා. එතකොට මේකට උදාහරණයක් ගමු. දැන් ඕනෑම රාජ්‍ය සේවකයෙකුට නම් නිකන් 40000ක් වගේ පඩියක් හම්බ වෙනෝනේ. එතකොට 40000 කොටස් 4කට බෙදුවාම මේ 10000කින් මොනව කරන්නද කියලා හිතෙන්න පුළුවන් නේද? ඈ නෑ, පළවෙනි මාසෙ විතරයි ටිකක් දුක් විඳින්න ඕනේ. ඔය යම් යම් ඇමතිවරු එහෙම හිටියේ ඔය පාන් කන්න කියලා 3000 මාසෙම පාන් කන්න කියලාත් ඉගෙනුනේ නේ. එතකොට ඉතුරු කරන්න පුළුවන් කියලා නෑ. මේ බුදුහාමුදුරන්ගේ ආර්ථික ක්‍රමයේම නොවේ. බුදුහාමුදුරු උගන්වන්නේ මාසයක් ටිකක් අමාරුවෙන් ඉන්න ඕන. අර මුලින්ම උගන්වපු කාරණේ අමතක කරන්න බෑ. මොකද්ද මුලින්ම කියන්නේ? උත්සාහය තියෙන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. ඒ වගේ ඇත්ත මම සමාජයේ ඕනෑ තරම් දැකලා තියෙනවා. මාසික වේතනයේම බලාගෙන ඉන්නේ නැහැ සමහරක් ඇත්තෝ ඉන්නම මේ වෙන ආදායම් සොයන ඇත්තෝ. මම දන්න කෙනෙක් හිටියා ওই රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වැඩ කරේ. ඒ තැනතර රැකියාවට අමතරව මේ ඔය බොරැල්ලේ අපේ පන්සලේ ලොකු ඉඩමක් තියෙනවා. පිටිපස්සේ මේ කරත්තයක් තියාගෙන හිටියා නායකාංගෙන් අවසර අරගෙන පාන්දර 5 වෙනකොට එනවා මේ කරත්තේ ළඟට. ඉතින් කාලයක් යනකොට ටිකක් හිතවත් වෙනෝනේ. ඉතින් මම අහුව එක දවසක් අයියේ ඔයා මොනවද ඔය පාන්දර ඇවිල්ලා කරන්නේ? 6 මාර වෙනකන් මේ කරත්තේ ළඟට වෙලා මොනවද හදනවා? හාමුදුරනේ මම මේ බුලත් විඩ ටිකක් හදනවා. උදේට මේ වැඩට යනකොට මේ බුලත් විඩ ටික කඩවල් වලට දාගෙන යනවා. හවසට එනකොට මුදල් ටික එකතු කරගෙන. දවසේ සියලු වියදම් හාමුදුරනේ මම මේ බුලත් විඩ වලින් සොයනවා කිව්වා. බලන්න කොයි තරම් උත්සාහවන්ත මිනිස්සෙක්. ඒ මිනිස්සයා උත්සාහවන්ත කෙනෙක් නෙමෙයි සැබෑවට. වැටුමම ඉතින් ඉතුරු වෙන්නේ. වැටුමම ඉතුරු. ඔය වගේ ඇත්තෝ ඉන්න මම දන්න ගොඩාක් දෙනෙක්. තවත් ඇත්තෝ ඉන්නවා. රජේ රැකියා කරන්නේ හවස 4:00ට ඕෆ් වුණාම ගෙදර ආවම ඒ ආපු වෙලේ ඉඳලා රෑ 10 විතර වෙනකන් සමහර විට ඔය වාහනයක් හයර් කරනවා. වාහනයක් හයර් කරනවා. ඒ වගේ ඇත්තෝ ඕන තරම් ඉන්න මට හමු වෙලා මේ සමාජය. අනේ ඒ සඳහා අවශ්‍ය මොකද්ද? උත්සාහය උනේ. දැන් අපේ ඇත්තෝ එම නෙමෙයි සමහරක් මම දන්න බහුතරයක්ම ඉන්නවා ඉතින්. හරි කම්මලි. සමහරක් ඇත්තෝ ඉන්නවා ඉතින් ගෙදර එන්නේ වැඩ හැරිලා 4 ගාතේ. මොන තව හම්බු කිරිලිද නේ? ඕනෑකම උනන්දුව තියෙන කෙනා හැම නොවේ. ඒ වගේම හොඳ කළමනාකරණයක් නිවස තුල ඇති කරගන්නත් ඕන දියුණුව සඳහා. හොඳ කළමනාකරණයක්. මොනවාද කළමනාකරණය කරගන්න ඕන? ගෙදර බොහොම සරල වෙන්න ඕන දියුණු වෙනකම්. දැන් අපේ ඇත්තෝ එහෙම නෑ, සරල නෑ. සරල වෙන්න ඕන. දැන් අපේ භික්ෂු ජීවිතේ නම් අපේ පුංචි කාලේ ඉඳලා මේ පොඩි හාලටත් උගන්වනවා ඇති. දැන් උනත් අහන්න ඕන නම් පොඩි හාලට අපේ නායක හාමුදුරුවෝ ටිකක් සරයිනේ. කාමරෙන් තමන්ගේ කුටියෙන් එළියට එනකොට ලයිට් එක දාලා එන්න තහනම්. ඒව පුංචි කාලේ ඉඳලා පුරුදු කරනවා. ලයිට් එක ඕෆ් කරලා තියෙන්න ඕන. ඕක කියා දෙන්නේ දවසයි 2යි. පළවෙනි දවසේ කියනවා, දෙවෙනි දවසෙත් කියනවා, තුන්වෙනි දවසේ පොඩ්ඩක් සැරට දෙනවා පාරක්. පුරුදු වෙනවා. මේ පොඩි හාමුදුරන්ලා එහෙම ඇවිල්ලා ඇත්තේ ලයිට් එක දාලා නම් ඉතින් ගුටි කන්න තමයි වෙන්නේ. ඒ භික්ෂු ජීවිතේ අපට ඒක පුරුදු කරන මේ අපිත් මේ හොඳට ගුටි කාලා හැදුණු හාමුදුරුවෝ ඒකයි මේ මම කිය අපිත් එහෙම තමයි ලයිට් දාලා එළියට එන්නේ ලොකු වාංගයක ඉතින් බැනුම් ආලා ගුටි අපිට දැන් අදත් පුරුදුයි වැඩිපුර ලයිට් එකක් පත්තු වෙනව නම් ඒක නිවන්න පුරුදු වෙලා තියෙනවා. ටැප් එක වතුර ටිකක් යනව නම් ඒවා වහලා දාන්න අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි ඔය ඇත්තෝ එහෙම නෑ නේද දරුවන්ට? කවදාවත් දරුවන්ට පුරුදු කරන්නේ නැහැ නේද පුතේ කාමරෙන් එළියට එනකොට ওই ලයිට් එක ඕෆ් කරලා එන්න මේ ඔක්කොම ගෙදර සාලේ වාඩි වෙලා ටීවී බලනවා ගේ පුරාවට නිකන් අර මේ කටින කාලේ පන්සල් වල වගේ ලයිට් හැමතැනම පත්තු වෙනවා. එතකොට ඉතින් හොඳ කළමනාකරණයක් ගෙදර තියෙනවද? නැහැ. විදුලි බිල වැඩි.
ඒ වගේමයි දුරකථනයෙන් කතා කරන්න ගියාම ටෙලිෆෝන් බිල වැඩි. හොඳ කළමනාකරණයක් නැහැ. මෙන්න මේ ආදි වශයෙන් බොහෝ දේ ඔය සිව්පසේම ගත්තත් එහෙමයි. දැන් අපේ සිව්පසේ කියන්නේ පින්ඩපාත, සේනාසන, ගිලානත්පත්, චීවර. ඔය ඇත්තන්ගෙත් ඕකමනේ. අනිත් පැත්තට හරව ගත්තාම කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, මේ බෙහෙත් හේත්. මේ හැම දෙයක්ම සරල වෙන්න ඕන. ඒව සරල වුණාම හොඳ දියුණුවක් ඇති කර ගන්න පුළුවන්. මේ රටේ මම කියනවනේ මුල ඉඳලත් අපේ සිංහල බෞද්ධය හරි අමුතුයි කියලා ටිකක් වෙනස්. හාමුදුරු කෙනෙක් වෙලත් ඔහම අපටම බණිනවා කියලා සමහරක් අත්ව අමනාප වෙන්න පුළුවන්. නෑ සැබෑවට මෙහෙමයි. අපේ ඇත්තෝ ටිකක් ඔය නිකන් දෙන බෙහෙත් ටිකවත් ගන්න යන්නේ නෑනේ. බලන්නකො වෙන જાතීන්. වෙන જાතීන් තමයි උපරිම ප්‍රයෝජනය ගන්න. මේ රටේ ඉන වෙනත් જાතීන් තමයි උපරිම මේ නිකන් දෙන බෙහෙත් ටික නිකන් දෙන අධ්‍යාපනය ඒවෙන් උපරිම ප්‍රතිඵල ගන්න වෙනත් જાතීන්. ඒ ඇත්තෝ ඉතින් ඉන්නේ හොඳ දියුණු මට්ටමක ඉන්නවා. නිකන් ලැබෙන හැම වරප්‍රසාදයක් මේ ඇත්තෝ අරගෙන හොඳට දියුණු වෙලා ඉන්නවා. අපේ ඇත්තොන්ට එහෙම බෑ දුක් විඳින්න බෑ, පෝලිං වල ඉන්න බෑ. බේත් ටික නිකන් දෙන එක ගන්නෙ නැහැ. ඉතින් ඕකට අකමැති ඕක කියා දෙනකොට නෑ පුරුදු වෙන්න ඕන ටිකක් ඒක. එතකොට තමයි දියුණුවක් ඇති වෙන්නේ. හැබැයි හොඳට දියුණු වුණාට පස්සේ වියදම් කරාට කමක් නෑ. එතකොට හොඳට වියදම් කරන්න, හොඳට සැපසේ ඉන්න. බැරි ගාතෙත් අපේ ඇත්තෝ හොඳට වියදම් කරනවා. එතකොට හරිය අමාරුයි ඔළුව උස්සන්න බෑ. ඒකයි මම මේ කියන්නේ මේ බුදුහාමුදුරු උගන්වන්නේ. ඒකයි අර කිව්වේ උත්සාහය තියෙන කියලා මුලින්ම පටන් ගත්තේ ඒකනේ උත්සාහය තියෙන්න ඕන. ටිකක් දුක් විඳින්න ඕන හොඳට තමන් දියුණු වෙටකන්. පිනට ලැබෙන බෙහෙත් ටික ගන්න යන්න ඕන ලැජ්ජ වෙන්න ඕනේ නෑ. පිනට ලැබෙන අධ්‍යාපනය කොහෙන් හෝ ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි උත්සාහය කියන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා ටික ඇති කර ගන්නට ඕන. තවත් ඒ කාරණා පිළිබඳව සිහිපත් කරන්න කාලෙ වේලාව නොමේ. ඉතින් ඒ ඊළඟ කාරණා හතර ටික විස්තර කරලා මම යවනවා හොඳේ. පරලොව සැප පිණිසත් බුදුහාමුදුරුවෝ මේ ලෙසම කාරණා හතරක් උගන්වනවා. මේ හතර තමයි ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා. පින්වත්නි මෙලව පරලොව දෙලවම සැප පිණිස හේතු වෙන මේ ශ්‍රද්ධා සම්පත්තිය අපි ජීවිතය තුළ ප්‍රගුණ කර ගන්න ඕනේ. මේක ඊටාම කෙටියෙන් සිහිපත් කරනවා නම් මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමුදුරු නුවණින් දැකලා බුදුහාමුදුරු සරණ යන්නට ඕන. ධර්මයේ නුවණින් දැකලා ධර්මයේ සරණ යන්නට ඕන. මහා සංඝරුවන නුවණින් දැකලා මහා සංඝරුවන සරණ යන්නට ඕන. නුවණින් දකින්නේ කොහොමද? අර තුරුණුවන්ගේ අනන්ත ගුණ පිළිබඳවත් තමන් ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න ඕවා. ඉතින් හැමදාම කියනවනේ බුදුහාමුදුරන්ගේ ගුණ අපි සිහිපත් කරනවා, ධර්මයේ ගුණ සිහිපත් කරනවා, මහා සංඝරුවනේ ගුණ සිහිපත් කරනවා. ඒවා අධ්‍යයනය කරන්න. එතකොට සැබෑවටම තුරුණුවන්ගේ ගුණ තමන් දකිනවා. එතකොට සැබෑවටම අපි තුරුණුවන් සරණ ගිය ඇත්තු වෙනවා. තුරුණුවන් සරණ ගිය සැබෑ බෞද්ධයා ශ්‍රද්ධාවෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රද්ධා ගුණය වර්ධනය වන්නේ තුරුණුවන් නිසි ලෙස දැකලා තුරුණුවන් සරණ ගිය කෙනා තුලයි. අන්නේ ශ්‍රද්ධා ගුණය අපි දියුණු කර ගන්න ඕන, වර්ධනය කර ගන්න ඕන. ඊළඟට බුදුහාමුදුරුවෝ දෙවෙනි පරලොව සැප පිණිස හේතු වන ගුණයේ විදිහට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ සීල සම්පදා. සීල සම්පදා කියන්නේ සීලේ පිහිටා කටයුතු කරන්න ඕන. දැන් ඔය ඇත්තන්ගේ සීලමය ප්‍රතිපදාව මොකද්ද? ගෘහස්ත සීලමය ප්‍රතිපදාව පංචශීලය. පංචශීලය රකින්න පුළුවන් නම් පින්වත්නි තවත් ගෘහස්ත සීලමය ප්‍රතිපදාවක් බුදුහාමුදුරු ගන්නනවා. මොකද මේ සීලමය ප්‍රතිපදාව? ආජීව අෂ්ටමක සීල ප්‍රතිපදාව. සමහරක් ඇත්තෝ ඉන්නවා පන්සිල්වත් රකින්න බෑ. තරහ වෙන්න එපා. පන්සිල්වත් රකින්න බෑ. මට මේ ජීවන අත්දැකීම් තියෙනවා. මම ගියා මේ මෑතකදී අපි යනවා පෙර පොහේ වැඩසටහන් වලට. කොහෙටද යන්නේ? පාසල් වලට. මම ගියා ජනප්‍රිය පාසලකට. මගෙන් පාසලේම අහන්න එපා. එම හොඳ නෑනේ කියන්නේ. ඉතින් ওই පංචශීලයේ ගැන කියා දීලා ඒ දරුවන්ගෙන් මම අවසානයේදී අහනවා
හොඳ දරුවන් වගේ මට කියන්නකෝ මේ පන්සිල් පද පහම රකින්න දරුවෝ අත උස්සන්න කියලා මම මතක් කරනවා. මම බලාපොරොත්තු නැති ප්‍රතිචාරයක් මේ දරුවෝ දුන්නේ. හැබැයි මේ දරුවෝ හැමෝම හරි අවංක දරු පිරිසක්. දීපු ප්‍රතිචාරය මොකද්ද? එකම එක දරුවෙක්වත් අත ඉස්සුවේ නැහැ. ඒකයි මං කිව්වේ අවංකයි කියලා දරුවෝ. එකම එක දරුවෙක්වත් අත ඉස්සුවේ නැහැ. හැබැයි පින්වත්නි ඇත්තම කියන්න එපා මට බණත් අමතක වුණා. බණ අමතක වුණාගේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා මට දැන් අසරණ වෙනවනේ නේ මම බලාපොරොත්තු නැති ප්‍රතිචාරයක් දැන් මෙතන ඇහුවොත් නම් මේ හැමෝම අත උස්සයි පන්සිල් රකින්නවා කියලා. එහෙම උස්සනවනේ ඒක සමහරකට බොරුවට හරි අත උස්සන්නේ. එක දරුවෙක් අත ඉස්සුවේ නැහැ. එතකොට බලාපොරොත්තු නැති ප්‍රතිචාරයක් ලැබුණාම එහෙම අසරණ වෙනවනේ නේද? හැබැයි මං ඉක්මනින්ම දෙවෙනි ප්‍රශ්නේ හදාගත්තා. හරි. හොඳයි බොහොම හොඳ දරු පිරිසක්. හරි ශික්ෂාපද 4ක් රකින්න දරුවෝ අත උස්සන්න කිව්වා. ඔක්කොම අත ඉස්සුවා. දැන් මට ඉතින් කරුණු ගලා එනවා. දැන් හරි මගේ හිත. ඊළඟට මං අහුවා මේ හරි ඔය හොඳ ළමයි වගේ මට කියන්නකෝ රකින්න බැරි ශික්ෂාපදේ මොකද්ද කියලා. දැන් 4ක් පුළුවන්ලුනේ. 4ක් රකින්නවලු. එකක් බෑනේ හැමෝටම. මේකනේ පහට අත ඉස්සුවේ නැත්නම්. හැමෝටම පොදුවේ රකින්න බැරි ශික්ෂාපදේ මොකද්ද කියලා මට කියන්නකෝ කියලා මම මේ තමාට ඒ පාසලේ හිටි දරුවෝ මෙතන ඉන්නවද දන්නෙත් නැහැ. සැබෑවටම මේ මං අත්දැකීමෙන් ලැබපු දෙයක්. මේ දරුවෝ මට උත්තර දුන්නේ සිංහලෙන් නෙමෙයි පාලියෙන් උත්තර දුන්නේ. මොකද්ද? රකින්න බැරි මුසාවාද. හරිනේ. මේ ජනප්‍රිය පාසලට මේ දරුවෝ හැමෝම ඇවිල්ලා තියෙන්නේ බොරු කියලා. ඒ කිට්ටුව එක දරුවෙක්වත් නැහැ. කොළඹ 7 තියෙන පාසලක්. ඔක්කොම දුර බැහැර ළමයි මේ පාසලේ ඉන්නේ. ඉතින් අර දන්නවනේ ඔය ඇත්තෝ නේ ඔය ජනප්‍රිය පාසලකට දානකොට කොළඹ ඇඩ්‍රස් එකක් ගන්න. කොළඹ මව්දෙමව්පියෝ තමයි අම්මා තාත්තා විදියට දාන්නේ. ඒ විතරක් නෙමෙයි දරුවට පුංචිම දරුවට ඉන්ටර්විව් එකකුත් කරනවනේ. පුතේ පදිංචිය වෝට් ප්ලේස් එක. අම්මගේ තාත්තගේ නම දැන් අපි කියමුකෝ ගාමිණී අම්මගේ නම ඉනෝක කියලා. ගාමිණී ඉනෝක නෙමෙයි. අර වෝල්ඩ් ප්ලේස් එකේ පදිංචි දෙන්නගේ නම් දෙක තමයි මේ දරුවට උගන්වන්නේ. ඉතින් මේ විදිහට අම්මයි තාත්තයි සති ගාණක් මාස ගාණක් අර දරුවට ඉන්ටර්විව් එකක් කරනවා. මොකද්ද මේ ඉන්ටර්විව් එක? බොරු කියන ඉන්ටර්විව් එක. බොරු කියන්න උගන්වලා එතකොට අර ඒ දරුවෝ බය නැහැ. බොරු කියන්න බය නැහැ. බොරු කියන්න ලැජ්ජ නැහැ. ඒ හිරියොත දෙකම අම්මා තාත්තම තමයි නැති කළා තියෙන්නේ. ඒකයි ඒ දරුවෝ එහෙම කිව්වේ. ඉතින් ඒකයි මම කිව්වා ඒ දරුවෝ හරි අවංක දරුවෝ. ඉතින් මේ නිසා පන්සිල් රකින්න ඕන. බොරු කීමෙනුත් අපි වැළකෙන්නට ඕන. ගෘහස්ත ජීවිතයේ ඔය ශික්ෂාමය ප්‍රතිපදාව සුරක්ෂිත කරනව නම් පින්වත්නි මහා පුදුම සාර්ථකත්වයක් නේ ඇති වෙන්නේ ජීවිතේ. පුදුම දියුණුවක් ඇති වෙනවා. පන්සිල් රකින්න. ඒකේ මහා පුදුම බලයක් තියෙනවා පින්වත්නි. බලන්නකො සුරක්ෂිත කළ දැන් ඔය ඇත්තන්ට ඔය කාලයකට කරදර උපද්‍රව නම් ඔය ඇත්ත මොකද කරන්නේ? ජ්‍යොතිෂඥයෙක් ළඟට කේන්ද්‍රය අරන් ගිහිල්ලා බලනවාම ඉතින් ඒ දන්නව පලාපල බලන්න ඕනේ කිව්වාම මේ හරි මෙයාට ටිකක් කරදර තමයි කියලා කරදර ඇත්තෙත් නෑ. කියනවා ඉතින් දැන් සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ මෙම හොඳ නෑ මේ කියලා ගොඩාක් විස්තර කියලා. ඉතින් ඒවා ඉතින් හරි ස්මුදුනේ අපේ ඇත්ත පිළිගන්නවා. ඊට පස්සේ ඉතින් කියනවා බෝධි පූජා දවස් 7ක් තියන්න සෙත් කවිත් පුළුවන් නම් දවස් 7ක් මේ කියන්න මෙහෙම පුවන් හරියට ඔකට පේ වෙලා ඉතින් ඔන්න එතකොට තමයි පන්සල මතක් වෙන්නේ අපටත් කරදරයි ඇවිල්ලා මෙහෙම කියනවා. ඉතින් අපිත් ඕක කළා දෙනවා. ඉතින් අමාරුවෙන් හරි ඉතින් අපි ඇත්තෝනේ. එතකොට ඉතින් දවස් 7 යනකොට අර නෝනට මහත්තයට අපි ගැන නෙමෙයි සතුටු. කවුරු ගැනද? අර ජ්‍යොතිෂඥය ගැන සතුටු. එයානේ උපදෙස් දුන්නේ. අර මිනිස්සයා හරි හොඳයි. මට කියපු පිළිවෙත් ටික මං කරා හරියට හරි. හොඳ පිළිවෙත් මාලාවකුත් එයා කියා දෙනවා. ඒක නෙමෙයි මෙතන හරය. අපි පූජා කරපු නිසාත් නෙමෙයි හරය. මොකද්ද හරය? මේ ප්‍රතිඵලය
තමන් හොඳ ප්‍රතිපත්තියේ පිහිටා සතියක් කටයුතු කිරීම. සති දෙකක් කටයුතු කිරීම. මොකද ඒ අපේ ඇත්තු ගැන මම ඉතින් දන්නවනේ ගොඩක්. ඒ දවස්වලට මස් මාළුවත් කන්නේ නැහැ. හරි හොඳයි. ඉතින් එහෙම ඉන්න පුළුවන්. ඔක හැමදාම කරන්නකෝ. එතකොට નિરાයාසයෙන්ම කරදර අඩුයි, බාධක අඩුයි, උපද්‍රව අඩුයි, කරන කියන සියලු කටයුතු සාර්ථකයි. දරුවන්ගේද දියුණුව ඇති වෙනවා. පන්සිල් රකිමින් ප්‍රතිපත්ති රකිමින් ওই දරුවන්ට ආශිර්වාද කළත් දරුවන්ට මහා පුදුම ශාන්තියක් සැලසෙනවා. ඒ නිසා ඔය ප්‍රතිපත්ති රකින්නටම ඕන. ඔය ඇත්තෝ විතරක් නෙවෙයි ශාමින් වහන්සේලාත් එහෙමයි. අපිත් ඒව රකින්න ඕන. භික්ෂුවක් වුණත් ඒව රකින්නේ නැත්නම් මොකද වෙන්නේ? පිරිහීමක් තියෙන්නේ. විනාශයක් තියෙන ඕනම් බලන්නකො සොයලා. ඒ ප්‍රතිපත්තිගරුක ජීවිතෙන් ඈත් වෙනවා නම් විනාශයක් තියෙන. මේ ඕනෑම ශ්‍රාවකයෙක්ට වුණත් බුදුහාමුදුර පනවල දීලා තියෙන විනය නීති තුල විනය ප්‍රඥාප්ති තුල පිහිටා කටයුතු කරන්න ඕන. පිහිටා කටයුතු නොකරනව නම් පින්වත්නි ශ්‍රාවකයන් වුණත් පිරිහීමක් ඇති වෙනවා. දැන් ඔය අපි කියනවනේ මං කියන මේ පන්සල අද හරිය ලස්සනයි හොඳට දියුණු වෙලා බොහොම හොඳයි කියලා. දියුණු වෙලා තිබුණු පන්සල් සමහරට පිරිහිලා තියෙන දැකලා ඇතිනේ ඔය ඇත්ත නේද? පරිහානියට ගිහිල්ලා. සමහර විට අර ස්වාමීන් වහන්සේලා ඒ ගුණධර්ම වල පිහිටා නොතිබීම. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලාටත් බුදුහාමුදුරු ගොඩාක් විනය නීති පනවල තියෙන මේ පුංචි හාමුදුරන් වුණාට මේ පොඩි හාලටත් තියෙන පුදුම විනය නීති මාලාවක්. මේ පොඩි හාලට සාමණේර දස සීලේ විතරක් නෙමෙයි. මේ පොඩි හාල දන්නෝ. ඒ පොඩි හාලට යන්නේ නැහැටි, සිවුරු පෙරවන හැටි, දානේ වළඳන හැටි ඕවට ශික්ෂාපද 75ක් බුදුහාමුදුරු පනවලා තියෙනවා. දැන් මේ පොඩි හාමුදුරු කෙනෙක්වත් කෑම කනොයි කියලා අපි කියන්නේ නැහනේ. වළඳිනවා කියලා කියනවා. ඒවට තියෙන ඔය සේකියා කියලා විනය නීති 75ක් පනවලා තියෙනවා. ඒ 75 උගන්වන්නේ දානේ වළඳින හැටි, සිවුරු පෙරවන හැටි, ගමන් බිමන් යන හැටි. දැන් මේ පොඩි හා කෙනෙක් වුණත් මේ වැඩිය දඟලනවා ඇති, බෝලුත් ගහනවා ඇති. ඒ වුණාට ඉතින් හරි සංයමයක් තියෙනවනේ පිරිස ඉදිරියේදී. ඉතින් මේ වටිනව මේ පොඩි අහලා රැක ගන්න ඕනේ. ඉතින් මම නම් ඉතින් කියනවා පොඩි අහලට ඉතින් බෝල් ගහන්න එහෙම කමක් නැහැ කියලා. ඒත් මේ ගිහියැත්තොත් එක්ක ගහන්න තහනම්. එතකොට අර ටික හිරියොත් අප නැතුව යනෝනේ. එතකොට අර බෝල් ගහපු ළමේ කවදා හරි කොහමද මේ නායක හාමුදුර කෙනෙක් වුණාම වඳින්නේ? හාමුදුරන්ලා බෝල් ගැව්වට කමක් නැහැ. එහෙමනේ නේද අපි මාත්‍යෝ? ඒ පොඩි ගිහියොත් එක්ක බෝල් ගහන්න ඕනේ නැහැ. ඉතින් අර සම්ප්‍රදාය හරි වැරදි. ඉතින් මේ පොඩි අහලට උනත් ගොඩාක් ශික්ෂාපද තියෙනවා රකින්න. ඒකයි මම මතක් කළේ. ඉතින් ඒ නිසා පන්සිල් රකින්න ඒ තරම් අමාරු කාර්යයක් නෙවෙයි. අපි හැමෝම මේ සීලමය ප්‍රතිපදාව පුළුවන් තරම් සුරක්ෂිත කරන්න ඕන. තවත් මේ ධර්මානුශාසනාව දීර්ඝ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට සද්ධා සම්පදා සීල සම්පදා ඊළඟට ත්‍යාග සම්පදා. තුන්වෙනි සම්පත්තිය තමයි ත්‍යාග සම්පත්තිය දිනු කරන. ඒ කියන්නේ පරිත්‍යාගය ප්‍රගුණ කරන්න ඕන. පරිත්‍යාග කියන්නේ දන් දෙන්න ඕන. දන් දෙන්න කියන්නේ මේ තුරුණුවන් උදෙසාම නෙමෙයි. ඕනෑම කෙනෙකුට යම් දෙයක් පරිත්‍යාග කරනවා නම් ඒක දානයක්. පරිත්‍යාගශීලීත්වය ප්‍රගුණ කිරීම තුල පින්වත්නි තමන්ගේ සිස්සතන් තුල ඇති වෙනවා මහා පුදුම යහපත් සිතුවිලි පරම්පරාවක්. දැන් ඔය ඇත්ත අහලා ඇතිනේ ඔය දානි ආනිසංසයෙන් ලෝභේ යටපත් වෙනවලු, දේශේ යටපත් වෙනවලු, මෝහේ යටපත් වෙනවලු. එහෙමනේ අහලා තියෙන්නේ. සැබෑවට මෙහිමයි. ලෝභ, දේශ, මෝහ කියන අකුසල් යටපත් වෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් පෙරදරි වෙනවා. මේ දන් දෙන්න හැමෝටම බෑ. දන් දෙන්න පුළුවන්කම තිබෙන්නේ හොඳ සිතුවිලි ඇති සත්පුරුෂයන්ටම පමණයි. ඒ කියන්නේ අලෝභය ඇති, අද්වේෂය ඇති, අමෝහය ඇති ඇත්තන්ට පමණයි. ඒ ඇත්තන්ගේ සිත් තුළ කරුණාව, දයාව, මෛත්‍රිය ආදී මහා ගුණාංග රාශියක් උපදිනව දන් දෙනකොට. අපි දරුවන්ටත් පුරුදු කරන්න ඕන. පුංචි කාලේ ඉඳලා දන් දීම, පරිත්‍යාගය පුරුදු කර ගන්න ඕන. පරිත්‍යාගය පුරුදු කරගත් තරමට තමන්ගේ සිස්සතන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම ආදී මේ නරක නපුරු සිතුවිලි පූර්ණ වශයෙන් පහ වෙනවා, යටපත් වෙනවා, අඩු වෙනවා.
දැන් සමහරක් ඇට්ටු ඉන්නවා සමහර විට හිඟන්නේකටවත් යමක් දෙනවට කැමති නෑ. දැන් මමත් එක්ක යන සමහරක් ඇත්තෝ කියනවා එපා හාමුදුරනේ දෙන්න. ඉතින් අපි ගාව තියෙනවා නම් එහෙම දෙනවා ඇවිල්ලා ඉතින් අර දොරට තට්ටු කරනකොට. ඉතින් අර මිනිහයට නොදී යන එකද හොඳ දීලා යන එකද? නොදුන්නාම අර මිනිහයා අපට සාප කරනවනේ. ඒ සාප විඳින්න ඕනේ. ඉතින් ඒ වගේ අය සාප කරනකොට හොඳට වදිනවා. ඔන්න අද ඉඳලා හිඟන්න උන්ට යමක් හම්බ වෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා යමෙක් ඉල්ලන්න තරම් ඉල්ලන එක හැමෝටම කරන්න පුළුවන්ද? බැහැනේ නේ. අපි ළඟට ඉල්ලගෙන එන එක්කෙනා ගැන අපි කොයිතරම් කාරුණික වෙන්න ඕනද? අපි කියන්නේ මේ තියෙන සියලු සම්පත් දෙන්න කියන නෙවෙයි. ඉතින් අර මනුස්සයට රුපියල් 5ක් හරි දුන්නාම තෙරුවන් සරණයි කියයි අනේද්දා වැඩි වැඩියෙන් ලැබෙන්න කියයි දීර්ඝායුෂ ලැබෙන්න මොනවා හරි කියනවනේ මේ මනුස්සය යහපත් වචන ටික. ඉතින් මොකද ඔය රුපියල් 5ක් දෙන්න බැරි විනාශ කරන සල්ලි යනවනේ. මම නම් කියන්නේ ඕනෑම කෙනෙකුට ඉල්ලගෙන එනවනම් කීයක් හරි දෙන්න ඕන. ඒ තමයි පරිත්‍යාගයේ තියෙන එක් ලක්ෂණයක්. අපි දෙන්න ඕන පුරුදු කරන්න ඕනේ මේ දීම. ඊළඟට බුදුහාමුදුරුවෝ හතරවෙනි ගුණයේ විදියට පැහැදිලි කළේ ප්‍රඥාව. ප්‍රඥා සම්පත්තිය. නුවණ බුද්ධියක් දියුණු කර ගන්න ඕනේ. ඒ සඳහා තමයි මේ හැමෝම වෙහෙසෙන්නේ. මේ විහාරස්ථානයේ සඳහා තෝතැන්නක් හැමදාම වාර්ෂිකව මේ උත්තම වූ ධර්ම දේශනා මාලාවක්ම සිද්ධ කරලා මේ අපේ ගෞරවනීය නායක මහා සාමීන්ද්‍රයාණන් වහන්සේලා හැමදාමත් අපේක්ෂා කළේ මේ විහාරස්ථානයේ තුලින් මේ ධර්ම මන්දිරය තුලින් මේ ධර්ම ශාලාව තුලින් නුවණ ඥානීය බුද්ධිය දියුණු ගුණමත් පිරිසක් බිහි කිරීමයි මේ පින්කම් වල පරමාර්ථය. එසේනම් බුදුදහමත් එක්ක බෞද්ධ දර්ශනයත් එක්ක එකතු වෙන මොහොතක් පාසාම අපි ඇති වෙන්නේ පින්වත්නි ඥාන ශක්තිය දියුණු වීම, ප්‍රඥාව නුවණ බුද්ධිය වර්ධනය වීමකුයි ඇතිවනු ලබන්නේ. එසේනම් මෙලව පරලව දෙලවම සැප පිණිස වීතරාගි බුදුරජාණන් වහන්සේ දෙලව සැප පිණිසම දේශනා කළ ඒ ව්‍යග්ගපජ්ජ සූත්‍රයට අදාළ කරුණු 8කුයි මා ඊටාම කෙටියෙන් සිහිපත් කරන්නට යෙදුනේ. ඒ කරුණු ඔබද පුළුවන් තරම් ප්‍රගුණ කර ගන්නට දියුණු කර ගන්නට දියුණු වී ඇති කරුණු කාරණාවද නැවතත් දියුණු කරගෙන පින්බර මේ සියලු නෝනා මහත්මීන්ගේ වාසනාවන්ත බෝසත් දරුවන්ගේ මෙලව සැප සැලසේවා පරලොව සැප සැලසී අවසන නිවන් සැප පිණසම මේ සියලුම උතුම් පාරමිතාවන් උපනිශ්‍රේ වේවා හේතු වේවා වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. අපි පළමුවෙන්ම නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරුවනටම මේ සියලුම පින්වත් පොඩි හාමුදුරන් වහන්සේලාට ඒ වැඩිහිටි සියලු සාමීන් වහන්සේලාට සියලු දේවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණී ආශිර්වාදය ආරක්ෂාව ලැබී මේ උදාර කුසල බලයෙන් සියලුම උපද්‍රව දුරු වී නිදුක් නිරෝගී සුවය කායික මානසික සුවය සහනය සැනසෙල්ල උදා වී සියලු යහපතම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං තිරං රක්칸තු ත්වං සදා. මේ සිදු කරගත් සියලු කුසල් නිවන් සැප පිණිසම මියගිය මව්පියන්ටත් සියලු ඥාතීන්ටත් ඔබ අපි සෑම දිනාටත් සසර පුරාවට පාරමිතාවක්ම වේවා කියලා සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.